ආයිබෝවන් එහෙනම් අපි එදා නවත්තපු තැන ඉඳන් අද පාඩම් කොටස පටන් ගමු. අද දවසේ අපි මොනවද මේ අද දවසේ අතොත් සාකච්ඡා කරන්නේ ඉගෙන ගන්න තියෙන්නේ කියලා දැන් බලමු. එහෙනම් අපි ඊගාව ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාල නිසා ඇතිවන රෝගයේ විදියට ඉගෙන ගන්න යන්නේ රතු කොළ වර්ණාන්තතාව. එතකොට වර්ණාන්තතාව කියන එක කොටස් දෙකකින් යුක්තයි. වර්ණාන්තතාව කියන්නේ ප්‍රවේණික ආවේනික රෝගයක්. එකක් තමයි පූර්ණ වර්ණාන්තතාව, අනික තමයි රතු කොළ වර්ණාන්තතාව. එතකොට පූර්ණ වර්ණාන්තතාවයේදී වෙන්නේ රෝගයේ ස්වභාවය අපිට ඒක සිලබස් එකේ ඉගෙන ගන්න නෑ. මම පොඩ්ඩක් ඔයාලට විස්තර කරලා දෙනවා මේ. පූර්ණ වර්ණාන්තතාවයේදී රෝගියාට මේකෙන් බෙලෙන පුද්ගලයාට වර්ණ පේන්නේ නෑ. වර්ණ පේන්නේ නැහැ කියන්නේ අන්ධයි කියන එක නෙමෙයි. රූප පේනවා කළු සහ සුදු විදියට. කළු සුදු. black and white ජීවිතයක් යට තියෙන්නේ වට පිටාව තියෙන හැමදේම කළු සුදුවට පේන්නේ. වා හිතන්නේ නැති මේ එහෙම කොහොමද රූප පේන්නේ තේරුම් ගන්න කියලා. කිසිදු ප්‍රශ්නයක් වෙනකන්නේ. කිසිදු ප්‍රශ්නයක් නැත්නම් නෑ. ඉතින් පාට පේන්නේ නැති එක ලොකු ප්‍රශ්නයක්. නමුත් රූප බලා ගැනීමේ හැකියාව ටික. ඔයා කළු සුදු රූප වාහිනියක කළු සුදු රූප වාහිනියක කෙසේ වෙතත් දැන් මේක කළු රූප වාහිනිය නෑනේ. වර්ණ රූප වාහිනියක පරණ මේ කළු සුදු චිත්‍රපටි බලලා තියෙනවා. සමහර විදිහට දැන් යනවා කළු සුදු කරලා දෙකද. එතකොට මේ ඒව බැලීමේදී අඳුනා ගැනීමේ අපහසුතාවක් වාට ඇති වෙන්නේ අන්න ඒ වගේ. ඒගොල්ලන්ට කළු සුදු තමයි පේන්නේ. ඒකට කියන්නේ පූර්ණ වර්ණාන්තතාව. හැබැයි ඒක නෙමෙයි දැන් අපි වර්ණාන්තතාව එකක් තමයි පූර්ණ වර්ණාන්තතාව, අනික තමයි රතු කොළ වර්ණාන්තතාව. දැන් අපේ මාතෘකාව වෙන්නේ රතු කොළ වර්ණාන්තතාව. එතෙන්දී මේ රෝගියාට සිද්ධ වෙන්නේ රතු සහ කොළ වර්ණ දෙක වෙන් කර හඳුනා ගන්න බැහැ. එයා රතු කියන්නේ කොළ කියන්නේ එකම වර්ණය. මේ රතු කියන්නේ කොළ කියලා පේන්නේ එකම දෙයක් කියලා. දැන් ඔයාලට පේනවා ඇතිනේ මේ පෙට්ටිය. මේක රතු පාටයි කියලා වාට අඳුර ගන්න පුළුවන් නේද? මේක රතු පාටයි කියලා තේරෙනවන්නේ. එහෙම තේරෙනවා නම් වාට රතු කොළ වර්ණාන්තතාව තියෙනවා. මේක කොළ පාටයි. වාට පුළුවන් රතු කොළ වර්ණාන්තතාව. දැන් මෙතන අපි පන්ති කවුරුන්නේ මම හොඳාකාරව ගන්න. වර්ණාන්තතාවයෙන් දෙන්න. ඒගොල්ලන්ට රතු සහ කොළ කියලා වර්ණ දෙකක් පේන්නේ. වෙන් කර අඳුර ගන්න බැහැ. පැහැදිලි. මේක තමයි ලෝකයේ මිනිසුන් අතර සුලභතම ප්‍රවේණික රෝග, ආවේනික රෝග. ගොඩක් අයගේ තියෙන රෝග. ඒකට අපි නෝට් එක කියලාම අර වගේම කලින් හිමෝෆීලියාව කිව්වා වගේම පිරිමින් අතර තමයි රෝගයේ බහුලවම දකින්න හම්බ වෙන්නේ. ගැහණු මගින් තමයි ඒක සම්ප්‍රේෂණය වෙන්නේ. පිරිමි මේ ගැහණු කෙනෙක්ගේ රෝගය වැළඳෙන්න නම් රෝගේ මේ ගැහණු කෙනෙක් තුල මේ රෝගය ඉස්පතු වෙන්න නම් ලිංග වර්ණ දේහ දෙකේ ඒ කියන්නේ 23 සහ මේ 45 සහ 46 කියන වර්ණ දේහය තියෙනවා 23 වෙන වර්ණ දේහුනේ ඒ දෙකේම නිලීන ලක්ෂණ එන්නේ සිම්පල් එකේ ඉන්නේ ගැහණු කෙනෙකුට මෙහෙම වෙනවා ගැහණු කෙනෙකුට වර්ණාන්ත මේ රතු කොළ වර්ණාන්තතාව ඇති වෙන්න එයාගේ 23 වෙන වර්ණ දේහය යුගල XX දෙක තියෙනවානේ ඒ දෙකේම දෙකටම එන්න ඕනි නිලීන ජාල එකක හරි ප්‍රමුඛ ජාලෙ තිබුණොත් නිලීන ජාලෙන්නේ ලෙඩේ හැදෙන්නේ නිලීනකින් තමයි ලෙඩේ අපි කියන්නේ ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාල නිසා ඇති වෙන රෝග. ඒකට එකක හරි ප්‍රමුඛ එක තිබුණොත් ප්‍රමුඛ එක පේන්නවනේ. ප්‍රමුඛ එක පාට පේන්නේ. නිලීන එක පාට පේන්නේ නැහැ. දෙකම නිලීන වුණොත් පාට පේන්නේ නැහැ. තේරුණාද? අපි හිතමුකෝ වර්ණ පෙනීමේ රතු කොළ වර්ණ වෙන් කර අඳුනා ගැනීම පාට පෙනීම කැපිටල් C කියා ගත්තා කියලා. එහෙනම් ඒක වෙන් කර අඳුනා ගැනීමට නොහැකි වීම නොපෙනීම කියලා දානවා. ඒකට එන්නේ සිම්පල්ස්. දැන් ගැහණු කෙනෙකුට නොපෙනෙන්න නම් එයාගේ වර්ණ දේහ දෙකේම සිම්පල් C සිම්පල් C. එකක හරි කැපිටල් C එකක් තිබුණොත් දැන් පේනවනේ පේන එක තියෙනවනේ. හැබැයි පිරිමි කෙනෙකුට එහෙම නෙවෙයි. පිරිමි කෙනෙක්ගේ වර්ණේ එකක හරි තිබුණොත් එකක කියන්නේ තියෙන්නේ X එකේ X එකේ විතරක් C තිබුණත් එයාට පාට පේන්නේ. හේතුව Y එකේ කොහොමද ඔයා නම් මනන්නේ නැහැ කියලා දන්නවනේ.
එක එක දේවල් ප්‍රතිබද්ධ වෙන්නේ නැහැ. එතකොට x එකේ simple c තිබුණොත් මෙයාගේ capital C පෙනීමට අදාළ ඥානය ඇත්තෙම නෑ. මේක විතරයි. තේරුණාද? අපි නෝට් එක කියවල යමු ප්‍රවීණ සටහනට. මිනිසා තුළ බහුලවම දක්නට ලැබෙන ලිංග ප්‍රතිබද්ධ රෝගයයි. රතු හා කොළ වර්ණ වෙන් කර හඳුනා ගැනීමට නොහැකි වීම මෙහි ස්වභාවයයි. X වර්ණ දේහයේ ඇති නිලීන ඥානයක් නිසා මෙම තත්ත්වය හටගනී. ගැහැණු අයෙකුට සෑදීමට නම් වර්ණ දේහ දෙකෙහිම මෙම ඥානය තිබිය යුතුය. නමුත් පිරිමියාගේ X වර්ණ දේහයේ පමණ පිරිමියාගේ X වර්ණ දේහයේ පමණ මේක X එක මේක Y එක X වර්ණ දේහයේ පමණක් තිබීමෙන් රෝගය සෑදේ. වර්ණාන්තතාවයට හේතු වන ඥානය simple C ලෙස පැහැදිලිව පේන්න ඕනේ. simple C ලෙස හරියට පැහැදිලා තියෙනවා. අදාළ ඥානයේ ප්‍රමුඛ ඥානය capital C ලෙසද ඒක ලොකු මේ capital කියලා පේනවා capital C ලෙසද ගතහොත් ඔන්න අපි දැන් අඳිනවා ප්‍රවීණ දර්ශ සටහන. මෙතෙන්දිත් මම ගන්නම් වාහක ගැහැණු පුද්ගලයෙක් සහ නිරෝගී පිරිමි පුද්ගලයෙක්. එතකොට හොඳට මතක තියාගන්න මම ගත්තේ වාහක ගැහැණු පුද්ගලයෙක් සහ නිරෝගී පිරිමි පුද්ගලයෙක් වුණාට ඒකට ඕන විදිහකට ගන්න පුළුවන්. ඒ කියන්නේ නිරෝගී ගැහැණියක් සමග රෝගී පිරිමියෙක්, නිරෝගී ගැහැණියක් සමග නිරෝගී පිරිමියෙක් නැත්නම් එකතු කරන එකේ තේරුමක් නැහැ. එතකොට එතනින් හතර ලෙඩක් යන්නේ නැහැ. ඒක සාමාන්‍ය සටහනක් වෙනවනේ. එතකොට වාහක ගැහැණියක් සමග රෝගී පිරිමියෙක්, රෝගී පිරිමියෙක් සමග රෝගී ගැහැණියෙක් සමග රෝගී පිරිමියෙක් ඕන විදිහට වට අඳින්න පුළුවන්. නමුත් සිලබස් එකේ මේ පෙළ පොතේ තියෙන විදිහට මම ඇඳගෙන යනවා. තේරුණාද? ඒක මම කියන්නේ. හැබැයි මම කැමති නෙවෙයි කරන්න ඕනි අනිවාර්යෙන්. මොකක්ද දන්නවද? මේක කියා දුන්නාට පස්සේ ඔය හිමෝපීලියාවට අදාළ සටහනයි මේ දැන් මේ උගන්වන සටහනයි මේ ඔය A4 කොළ කීපයක් අරගෙන ඒවට දාලා අඳින්න. බලන්න කෙනෙක් නැතුව කමන්නේ අඳින්න. ඒවට දාලා කියලා කියන්නේ රෝගී වාහක ගැහැණු සහ නිරෝගී පිරිමි. වාහක ගැහැණු සමග රෝගී පිරිමි. රෝගී ගැහැණු සමග රෝගී පිරිමි. එහෙමද දාන්න වෙන වෙනම සටහන් කරලා බලන්න අනුපාතය. උපදින දරුවන්ගේ මොන අනුපාතයද තියෙන්නේ කියලා. කොච්චර රෝගී මේ පිරිමි දරුවෝ හට ගන්නවද? නිරෝගී පිරිමි දරුවෝ හට ගන්නවද? වාහක ගැහැණු අය හට ගන්නවද? නිරෝගී ගැහැණු අය හට ගන්නවද? රෝගී ගැහැණු අය හට ගන්නවද? කොච්චර අනුපාතකින් හට ගන්නවද කියලා බලන්න. එහෙම කරනකොට ඒවා කරනකොට තමයි ප්‍රැක්ටිස් කරනකොට තමයි ඔයාලට මතක හිටින්නේ. වැඩිපුර කරපුවා. අච්චු පොතේ තියෙන නෝට් එක විතර මම ගන්න නෝට් එක විතර ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා. ප්‍රමාණවත්. මෙතන වෙන්නේ වැඩිපුර කරපු තරමට හිතේ රැඳෙනවා. එහෙම කරා. එතෙන්දී හිමෝපීලියාකට වඩා මේක කරන්නේ. හිමෝපීලියා වෙන රෝගී ගැහැණුවයි හිටින්නේ නැහැ කියලා කිව්වනේ. ඒක රෝගී ගැහැණු සහ නිරෝගී පිරිමිවත් රෝගී ගැහැණු සහ රෝගී පිරිමි කියලා සටහනක් අපිට අඳින්න වෙන්නේම නැහැ. නමුත් මේක අඳින්න පුළුවන්. වර්ණාන්තතාව තියෙන ගැහැණුවයි ජීවත් වෙන්න පුළුවන්. රයිට්. එහෙනම් අදාළ ඥානය මේ අපි කතා කරන කලේ මේ වාහක ගැහැණු සමග කරනවා කියලා. එතකොට මේ තියෙන්නේ ගැහැණු වර්ණ දෙකේ යුගල. එක වාහක ගැහැණු කරන්නම් ගයන්න විතරක් ලිව්වා ඇතිනේ. වාහක ගැහැණු නිසා කැපිටල් ඒ චතුර ලියවෙන්න ගියේ කලින් පුරුදු. දාන C අකුරනේ. කැපිටල් C සිම්පල් C. මෙන්න මේ අකුර නම් අර C අකුර කැපිටල් සිම්පල් කියලා ලොකු වෙනසක් නැහැ. ප්‍රමාණයෙන් විතරනේ වෙනස වෙන්නේ. දැන් H නම් කැපිටල් H එකේ සිම්පල් H එකේ ප්‍රමාණයෙන් නැතත් ලියන හැඩේම වෙනසක් තියෙනවා. මේ වගේ ඒවා ලියනකොට මම මේ කියනවා විභාගෙට ලියනකොට. ඔහේ නිකන් CC දාගෙන ගියොත් එහෙම උත්තර පත්‍රේ O level විභාගේ. එතකොට උත්තර පත්‍රේ බලන කෙනාට හිතා ගන්න බැරුවේ දැන් මේ ලියලා තියෙන්නේ කැපිටල් එකද මේ ලියලා තියෙන්නේ සිම්පල් එකද කියලා.
ඒ C වගේ අකුරක් ලියනකොට පැහැදිලිව කැපිටල් එක ලොකු කරන්න, සිම්බල් එක ගොඩක් පුංචි කරන්න. පැහැදිලි වෙනස් මම කියන එක තේරෙනවනේ. W එකක් වගේ ලියනකොට. තේරෙනවද? දැන් R වගේ එකක් ලියනකොට ඒ ප්‍රශ්නේ එන්නේ. ලොකුට ලිව්වත් පොඩියට ලිව්වත් කැපිටල් R වගේ නෙවෙයි සිම්පල් R. කැපිටල් R ලියනකොට මෙහෙම ලිව්වා. සිම්පල් R ලියනකොට මෙන්න මේ දෙක කවදාවත් පැටලෙන්නේ නැහැ. මෙහෙම දැම්මට පස්සේ මේකෙන් කොයිකද කැපිටල් සිම්බල් කියලා සමහරවිට පැටලෙන්න ඉඩ තියෙනවා. ඔයා ලියන ප්‍රමාණයට. හොඳයි. ඒවත් ප්‍රශ්න තමයි මේ අන්තිමට උත්තර පත්‍ර දැන් අපි උත්තර පත්‍ර බලනකොට ඒ වගේ ගැටලු ගොඩාක් වෙලා තියෙනවා මේ C අකුරු වගේ වටේම හොයන්න බෑ. ඔයා ඒකට සැලකිලිමත් වෙන්න. හොඳයි. මෙහෙම ක්‍රමයකටත් වර්ධින්න පුළුවන් කියලා හිතේ තියාගන්න. රයිට්. මේ වාහක කෙරෙන කෙනෙක්. මේ නිරෝගී පිරිමි කෙනෙක්. X Y නිරෝගී පිරිමි නම් මෙතෙන්ට කැපිටල් C එන්න ඕනේ. එතකොට නිරෝගී පිරිමි. ඔන්න ඒ දෙන්නගේ එකතු වෙන්නේ මේ P පරම්පරාව. එතකොට මෙතන ජන්ම අපි දන්නවා එකතු වෙන්නේ නේද? එකතු වෙන්නේ ජීවීන් නෙමෙයි ජන්මාන. ඒ ජන්මාන වලට අන්නම වෙනමයි. කැපිටල් C එක මෙතෙන්ට එනවා. පොඩක් පොඩි කරනවා මම ඒක. සිම්පල් C එක මෙතෙන්ට එනවා. දාලාම ඉන්න. කැපිටල් C සිම්පල් C පෙනෙන විදිහට මම කැපිටල් C මෙතෙන්ට y එක යනවා. කැපිටල් C y කැපිටල් C ජන්මාන නිසා මොනව කරන්න ඕනේද? රවුන්ඩ් කරනවා නේද අපි? මෙහෙම තාටි ජන්මාන වලදී දැන් අපි F එක පරම්පරාවට යමු. මේ කාරණා ටික නම් අවශ්‍ය නැහැ. මේ කියන ටික අත්‍යවශ්‍ය නැහැ මම ලිව්වා. එහෙම ලිව්වත් ඉතින් ගැටලුවක් නැහැ, නොලිව්වත් ගැටලුවක් නැහැ. මට මතක විදිහට පෙළ පොතේ කියන්නේ නෑවා. රයිට්. මේකයි. ඒ කියන්නේ කැපිටල් C කියන්නේ x දෙක x කැපිටල් C කැපිටල් C එතකොට ඊගාවිකල්ලිය මේකයි x y එක දැන් මෙයාගේ මෙයයි එක්කෙනේ සිම්පල් අනිත් එක්කෙනා කැපිටල් මුලට දාන්නේ කැපිටල් x දෙක ලියාගෙන ඉමු x මේකයි x එකයි y එකයි දැන් තමයි අකුරු ටික දාන්නේ capital C ඔන්න දැම්මා capital C ඊගොල්ලෝ capital C y දැන් කොහොමද C අවුල්යි දැන් මෙයාගේ simple C capital C capital මුලට දාලා ලියනවා capital C simple C ඊගාවට මෙයයි simple C මොකක්ද නෑ නේද right හැදෙනයි දෙකම capital එනම් නිරෝගී දෙකම x ඒ කියන්නේ ගැහැණු capital C y එකත් එක්ක capital C තියෙන නිසා නිරෝගී y එක තියෙන නිසා පිරිමි y එක තියෙන නිසා පිරිමි capital C simple C දෙකම x නම් ගැහැණු capital තියෙන නිසා නිරෝගී නමුත් simple තියෙන නිසා වාහක වෙනවා එතකොට මේක වාහක ගැහැණු මොකද නිලින ඡානයේ තියෙනවා යටපත් වෙලා තියෙනවා මේ රෝග ලක්ෂණ. සිම්පල් C විතරයි තියෙන්නේ y. සිම්පල් C විතරයි නම් තියෙන්නේ රෝගී. පිරිමි. එකට අනුපාතයෙන් කොහොමද? නිරෝගී ගැහැණු, නිරෝගී පිරිමි, වාහක ගැහැණු, රෝගී පිරිමි කියලා එනවා. එතකොට ආයෙත් මතක් කරන්න ඕනේ මේ තියෙන්නේ දරුවෝ 4 දෙනෙක්ගේම නෙමෙයි.
පළවෙනි දරුවා නිරෝගී ගැහැණු දරුවෙක් වෙනවායි කියලා නෙමෙයි මේ කියන්නේ. එහෙනම් පළවෙනි දරුවා නිරෝගී ගැහැණු දරුවෙක් වීමේ සම්භාවිතාව 100ට ගණනක් ගත්තොත් 25යි 4න් 1. නිරෝගී පිරිමි දරුවෙක් වීම 125යි. විවාහක ගැහැණු දරුවෙක් වීම 125යි. රෝගී පිරිමි දරුවෙක් වීම 125යි. හැම වෙලාවෙම උපදින දරුවා රෝගී පිරිමි දරුවෙක් වීමේ සම්භාවිතාවක් තියෙනවා 4න් 125. තේරුණාද? එහෙමයි මේ කියන්නේ. රයිට්. එතකොට ඔයා මේක ඇඳගන්න ඔහොම අඳින්න ඔය හරියෙන් වීඩියෝ එක නවත්තලා අඳින්න මම මේක ලං කරලා පෙන්නනවා. वाहक गहन के नाम कैपिटल C सिंपल C जन्मानु දෙක එනවා कैपिटल C सिंपल C නිරෝගී පිරිමි කෙනා कैपिटल C එකක් එක්ක y ජානි මුකුත් ප්‍රතිබද්ධ වෙලා නැහැ. එතකොට හට ගන්නා දරුවන් ඇතිවීමේදී පේනවනේ कैपिटल C එක්ක එකතු වෙලා පළවෙනි එක නිරෝගී ගැහණු දරුවෙක් හට ගන්නවා XX නිසා. ඊගාවට कैपिटल C y එකත් එක්ක එකතු වෙලා නිරෝගී පිරිමි දරුවෙක් හට ගන්නවා. ඊගාවට සිම්පල් C එක තියෙන මෙන්න මේක සිම්පල් C එක. ඒ සිම්පල් C එක ළඟ තියෙන कैपिटल C එකතු වුණාම कैपिटल මුලට දාලා අඳින්නේ ලියන්නේ. එතකොට එනවා कैपिटल C සිම්පල් C වාහක ගැහණු දරුවෙක්. ඊගාවට සිම්පල් C අන්තිමට තියෙන y එකත් එක්ක දාන සිම්පල් C සහ y එකත් එක්ක රෝගී පිරිමි දරුවෙක් හට ගන්නවා කියන කාරණාව. right දැන් අපි යනවා අපේ ඊගාව මාතෘකාවට ආවේනීය පිළිබඳ දැනුම භාවිතයට යොදා ගැනීම කියන එක. මොකද්ද? ආවේනීය පිළිබඳ දැනුම භාවිතයට යොදා ගැනීම. මේ ආවේනික ලක්ෂණ පිළිබඳ මෙතෙක් විද්‍යාඥයන් කරන ලද දැනුම මොන අවස්ථාවලදීද භාවිතාවට ගන්න කියන එක. එතකොට මෙන්ඩල් විසින් මේ සාක මුහුන් කිරීමෙන් නුහුන් උසසාක මෑ සාක සහ නුහුන් මිටි සාක මුහුන් කිරීමෙන් පළවෙනි පරම්පරාවේ ඔක්කොම උස වෙනවයි කියන කතන්දරේ ඊළඟ පරම්පරාවට යනකොට F2 වලට යනකොට උස මිටි අතර අනුපාතය 3ට 1 වෙනවයි කියන කාරණාවත් එක්ක ඒක විතරක් නෙමෙයි පරීක්ෂණ වුණේ. මෙන්ඩල්ම ලක්ෂණ 7ක් ඔස්සේ පරීක්ෂණ කළා. ඊට පස්සේ ප්‍රවේණ විද්‍යාවක් බිහි වුණා. ප්‍රවේණ විද්‍යාවේ පියා තමයි ට්‍රිගර්මෙන්ට්. ජීව විද්‍යාව ඇතුළෙන්ම තවත් විද්‍යාවක් හට ගන්නවා. ජීව විද්‍යාව ඇතුළේ මේ උපකුලකයක් වෙනව නේද? ඒක ඇතුළෙම හට ගන්නවා ප්‍රවේණ විද්‍යාව කියලා එකක්. ජීව විද්‍යාව කියන එක ඇතුළේ ප්‍රවේණ විද්‍යාව කියලා තවත් අලුත් විද්‍යාවක් බිහි වෙනවා. ඒක බිහි කළේ ට්‍රිගර්මෙන්ට්. ඊට පස්සේ ජොහන්සන් එතකොට ජොහන්සන් ඡානමය සංකල්ප ඉදිරිපත් කළා ඒක දියුණු කරනවා. ඊට පස්සේ වොට්සන් සහ ක්‍රික් මේ DNA අණුවේ ව්‍යුහය කියා දෙනවා අපිට හඳුන්වලා දෙනවා. ඊගාවට විවිධ පරීක්ෂණ මෝගන් වගේ විද්‍යාඥයෝ එහෙම එකලා කාලයක් යනකොට ප්‍රවේණ විද්‍යාව පුළුල් පරාසයකට පැතිරෙනවා. ඒකෙන් ලබාගත් දැනුම කොහොමද මිනිසාගේ යහපත වෙනුවෙන් භාවිතා වෙලා. එතෙන්දී මේ සාක මුහුන් කිරීමෙන් අලුත් ලක්ෂණ හදා ගැනීම කියන එක. ඔයාලට මතක ඇති තද පාට
රතු පාට හෙන්දිරික්ක මල් සුදු පාට හෙන්දිරික්ක මල් එක්ක එකතු කරලා රෝස පාට හෙන්දිරික්ක මල් ප්‍රභේදයේ හැදිච්ච හැටි. අන්න ඒ වගේ දේවල් තුළින් විවිධ ශාක සමග මුහුන් කිරීමෙන් විවිධාකාර විදිහේ ශාක නිර්මාණය කරන්න පටන් ගත්තා. විශේෂයෙන් භෝග වගාවේ අස්වැන්න වැඩි. පෝෂ්‍ය ගුණය වැඩි. සිත් ඇද ගන්නා සුළු අලංකාර. ඊගාට රෝග වලට උරොත්තු දෙන්න හැකියාව වැඩි. භෝග වර්ග නිපදවන්න පටන් ගත්තා. දැන් මට මතක් වෙද අපි පොඩි කාලේ මාළු මිරිස් කරලක් කියලා කිව්වා. වදින්න නම් තේරෙන්නේ නැහැ වදන්නවනේ. මේ නා මාළු මිරිස් කරලා. ඔන්න ඔය වගේ හැදෙන්නේ මාළු මිරිස් කරලා තියෙනවා. දැන් ඔයාගේ අපි මාළු මිරිස් කියන්නේ මේ වගේ වල තමයි. අපිත් මාළු මිරිස් කියන්නේ ඔය වගේ වල තමයි සර් කියලා කියන්නේ. නමුත් දැන් එතනින් එහාට ගියේ මේවත් තියෙනවා. පොලේ දැන්ටත් මේවා තියෙනවා අපිත් කරලා. මේ වගේ හැදෙන්නේ. මේ ඇපල් ගෙඩි වගේ. මේ හැටි විවිධාකාර හැඩ තියෙනවා. අපි පොඩි කාලේ ගෝවා කිව්වම අපි දැකලා තියෙන්නේ පිටින් තියෙන කොළ ටික කොළ පාට වුණාට ඇතුළේ ටික සුදු පාට කොළ සහිත බෝල ගෙඩියක් නෙමෙයි. බෝල ගෙඩියක් ගෝවා ගෙඩිය. නමුත් ඔයත් දැන් දැකලා තියෙනවා දම් පාට ගෝවා තියෙනවා. දම් පාට ගෝවා. ඊගාවට තැඹිලි පාට ගෝවා වර්ගයක් තියෙනවා. ටික දිග තියෙනවා. රගර් බෝලි වගේ. ලා තැඹිලි පාටක් තියෙනවා. විවිධාකාර අලුත් භෝග වර්ග නිෂ්පාදනය කරනවා. එතකොට මේ විසිතුරු මල් කර්මාන්තය වැඩි අලංකාරයක් තියෙනවා. ඒ වගේම ප්‍රමාණයෙන් විශාල. ඒ වගේම විශේෂයෙන්ම කියන්නේ කල් තබාගත හැකි. කියන්නේ මලක තියෙන හොඳම දැන් මල් වගාවක් විකුණන්න කරන්නේ. අපි ගෙවල් වල වටේ පිටේ අලංකාරයට හැදුවට මේ තමන්ගේ ආදායම් මාර්ගයේ විදිහට මල් වවන මිනිස්සු ඉන්නවා. මේගොල්ලන්ට මේ මල් ටික නෙළුවට පස්සේ මේ මල් ටික ඒගොල්ලෝ විකුණන්නට පස්සේ ඒක අරගෙන ගිහිල්ලා එතන ඉඳන් ගොඩක් ඈතකට ප්‍රවාහණය කළා අගනුවරට වගේ අපේ රටේ නේ කොළඹට වගේ ගෙනල්ලා ඊට පස්සේ ඒවා තොග වෙළඳු අතර කොමාරු වෙලා ආපහු රට පුරා තියෙන මල් අලෙවි කරන තැන් වලට ඒවා ගිහිල්ලා ඒක ගොඩක් කල් යනවා. සමහර මල් ලංකාවේ නෙල පිටරටවල් වලට යනවා. පිටරටවල් වල ලංකාවට මල් ගියේ. ඉතින් ඒක කල්පවත්වා ගන්න. අනිත් ඔය කල්තපාගත හැකි මල් වර්ග නිපදවීම වගේ වටක් දාගෙන තියෙනවා. ඒ වගේම මේ සප්ත නිෂ්පාදන වලදී ගත්තොත් එහෙම මේ වැඩි විතර ප්‍රමාණයක්, වැඩි මස් ප්‍රමාණයක්, වැඩි කිරි ප්‍රමාණයක් ලැබෙන සතු ලබා ගන්න. විශේෂයෙන් කෘත්‍රිම සිංචනය කියන කාරණා. වාගෙන් ගියොත් එම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අදාළව ඔය තියෙනවා මේ පරිශන මධ්‍යස්ථානයක් මටත් ඒක මම ගිහින් තියෙනවා. ආයතන නම මට මතක නැහැ හැබැයි එතන තියෙන සිංචන මධ්‍යස්ථාන. මම කලින් හිටපු ඉස්කෝලේක දරුවොත් එක්ක මේ පොළොන්නරුවේ දරුවොත් එක්ක මම ගියා මේ ට්‍රිප් එකක් යද්දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මැදින් තියෙන පාරක් යන්න මේ ගොඩක් ඈතට යන්න ඕනේ. විශ්වවිද්‍යාල මැදින් ගිහින් අපව ගමක් කරා ගිහිල්ලා එකට යන්න තියෙනවා. ඒකේ ඉන්නවා මහා විශාල සත්ත්වන්ත මේ ඕස්ට්‍රේලියාවෙන් ගෙනාපු මහා විශාල සත්ත්වන්ත ගවයින්. පිරිමි සත්ත්වය. උම කොටු කළ උන්ට එන්නේ එහෙම නැහැ. එතකොට ඒ වගේම ගැහැණු සත්තු වෙනම ඉන්නවා වෙනම ගාලා. එතකොට එතන කරන්නේ කෘත්‍රිම සිංචන මධ්‍යස්ථානය. කෘත්‍රිම සිංචනය කරන්නේ. පිරිමි සතාගේ විද්‍යුත් ක්‍රමවේදය යොදා ගනිමින් පිරිමි සත්තුන්ගේ සුක්‍රාණු අරගෙන එක ටිකක් දැන් ගිහිල්ලා බලලා විසක් එක විස්තර කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. මේ පිරිමි සතාගේ සුක්‍රාණු මේ ටික අරගෙන ගැහැණු සත්වයින්ගේ මේ ප්‍රජනක පද්ධතිය තුළට ඇතුල් කළා. ඒ සත්තු දෙන්න අතර තිබුණ මුහුන් කිරිල්ලක් නෙවෙන්නේ. එම සිංචනය කිරීමක් කළා පැටවුන් ලබා. ඒ පැටවුන් බෙදා හැරීමේ වැඩක් ඇතර ඒවා ඉතා ප්‍රබල ලක්ෂණ සහිත සතුන්ගේ ලක්ෂණ සහිත පැටවුන් සාදා ගැනීමට නොක්කම ප්‍රවේණ විද්‍යාව නිසා අපිට ලැබුණු දේවල්.
අපි මේ නෝට් එක කියවමු ඉන්න. භෝග වගාවේදී හා එතකොට පිටු අංක 11යි. භෝග වගාවේදී හා සත්ත්ව පාලනයේදී කෘත්‍රිම අභිජනනයේ මගින් මිනිසා අයත් කරගත් ප්‍රතිඵල රාශියකි. පළවෙනි එක ප්‍රමාණයෙන් විශාල සිත් ඇත ගන්නාසුළු පළතුරු හා එළවලු ප්‍රභේද බෝ කර ගැනීම. ප්‍රමාණයෙන් විශාල සිත් ඇත ගන්නාසුළු පළතුරු එළවලු. රෝගවලට ඔරොත්තු දෙන භෝග වර්ග නිපද වේ. නිෂ්පාදනය. රෝගවලට ඔරොත්තු දෙන භෝග වර්ග. ප්‍රමාණාත්මකව හා ගුණාත්මක බවින් වැඩි අසන්නක් ලැබිය හැකි භෝග නිපද වීම. ප්‍රමාණාත්මක හා ගුණාත්මකව වැඩි අසන්නක් ලැබිය. ඊගාවට අලංකාරමත් කල්තබාගත හැකි මල් වර්ග නිපද වීම. අපි මේ ටික ඔක්කොම කතා කරා. සත්ත්ව පාලනයේදී මස් මාළු කිරි බිත්තරවල අසන්න ප්‍රමාණාත්මකව වැඩි කරනවා. වැඩි කිලෝ ගාණක්, වැඩි බිත්තර ගාණක්, වැඩි කිරි ලිටර ප්‍රමාණාත්මකව. හා ගුණාත්මක. ප්‍රමාණාත්මකව හා ගුණාත්මක. ඒකෝට කිරි ප්‍රමාණයෙන් වැඩි කරනවා කියන්නේ කිරි වල තියෙන පෝෂක පදාර්ථ ප්‍රමාණය වැඩි වෙනවා නේද? මස් වලත් එහෙමයි. ගුණාත්මකව වැඩි කරගත හැකි වීම වීම හා නව ප්‍රභේද හටගත හැකි වීම. එතකොට මෙන්න මේ ක්‍රමී පොඩි අවාසියක් තියෙනවා. මෙන්න මේ ප්‍රවීණ විද්‍යාවේ දියුණුව තුළින් මේ හටගත්ත කාරණාව නිසා පොඩි අවාසියක් තියෙනවා. ඒ අවාසියක් ගැන කතා කරලා අපි ඊගා මාතෘකාවට යමු. ඒ අවාසිය තමයි දැන් ඒ විදිහට අලුත් ශාක වර්ග හදන්න පටන් ගත්තම පාරිභෝගිකයෝ වන අපිත් කැමති විවිධ ලස්සන අලුත් විදිහේ එළවලු පළතුරු එහෙම කන්න කැමැත්තක් වෙනවා. ඒකත් වඩා බලපානවනේ ගොවියට. ගොවියා කොහොමද කැමති Tamanට වැඩිපුර අස්වැන්නක් ලැබෙන ලාභයක් ලැබෙන දේ වගා. එතකොට ගොවියා දිගින් දිගටම මේ ලාභය ලැබෙන දේවල් වගා කරන්න උනාට පස්සේ අපේ සාම්ප්‍රදායිකව රටේ තිබුණු මුලින් තිබුණු සාකේ තියෙනවා. ඒ සාකේ වගා කරන්න කෙනෙක් නැති. දැන් මෙහෙම හිතන්නකෝ. එතකොට වට හොඳට තියෙනවා. ඔන්න ගොයම් වර්ගය. අපේ රටේ දැන් ගොයම් වර්ග ගොඩක් තියලා තියෙනවා. ඒලත් බණ්ඩ කියයි. එතකොට මඩතවාල කියයි. උරුළු තුඩ කියලා කියනවා. ඇල්හාල් කියලා. හලක සුවඳ එහෙම තිබ්බා. නමුත් දැන් මිනිස්සු වගා කරන්නේ ඇයි වගා කරන්නේ? ඔය හාල් කිලෝ එකක් මම හිතන්නේ දැන් හාල් කිලෝ එකක් රුපියල් 100 105ට වගේ යනවා නැත්තේ. දැන් රටේ තමයි සාමාන්‍ය හාල් කිලෝ එකක්. එතකොට ඔය කියන වඩතවාලු කුරුඳුල වගේ ඒවා රුපියල් 200ට 250කට වගේ විකිනෙනවා. ඒවා තියෙනවා ඒ ඉඳලා ඉట్లా පොඩි මේ සුපර් මාකට් වල එහෙම තියෙනවා. නැත්නම් අපි සිංහල බෙහෙත් බඩු කඩවල ටික මේ මහා පරිමාණික කරන්නේ තියෙනවා ඒ හාල් ගන්න. සුපර් මාකට් වලක් තියෙනවා. කීල්ස් එකේ කාගස් එකේ කිලෝ එකේ පැකට් හදලා තියෙනවා. නමුත් ඒවා ගොවින් වගා කරන්නේ කොහොමද? එකක් මිනිස්සු ගන්නෙ නෑ. හාල් කිලෝ එකක් රුපියල් 225ක් දීලා 250ක් දීලා කන්න හැකියාවක් නෑ. ඇත්තටම බෑනේ අපිට නේද? ඒ එහෙම අලියක් වෙන්නේ නෑ. අනිත් ප්‍රශ්නේ තමයි ඊට වඩා බලපාන්නේ ගොවියට ලොකු අස්වැන්නක් ලැබෙන්නේ. ඒ ඖෂධීය වටිනාකම ඇති. නෑ දිය වැඩි આવුත් හොඳ ඇති, හෘද රෝග වලට හොඳ ඇති, කොලෙස්ටරෝල් මර්ධනය වෙන්නේ. නමුත් ඒවා තිබුණට අස්වැන්න ගොවියට අවශ්‍ය අස්වැන්න වෙන්නේ. මොකද එයා ඒකෙන් ඉපේ ජීවත් වෙන්න වී ටික විකුණලා තමයි අනිතුරු ජාති ටික ඔක්කොම ගන්න ඕනේ. ළමයි ඉස්කෝලේ යවන්න ඕනේ, ක්ලාස් වලට යවන්න ඕනේ, ලිටර් බෙහෙත් ගන්න ඕනේ, ගෙවල් හදන්න ඕනේ, වාහන ගන්න. එයා අනිවාර්යෙන් යකි ලාභයකට බලන එක වැරදිත් නෑ නේ. ඒකෝට එයා අර වැඩි දියුණු කළ බීජ වර්ග වලට තමයි යන්නේ. ඒක පරම්පරා ගණනක් තිස්සේ වැඩි දියුණු කළ බීජ වර්ග භාවිතේ උන්ට සාම්ප්‍රදායිකව වවන්න කෙනෙක් නැති වෙනවා. කෙනෙක් නැති. එතකොට ඒක සමහරට වද වෙලාවෙ යන්නත්. වවන්න කෙනෙක් නැති. දැන් අඹ වගේ ශාකයකට නම් සමහරට එහෙම වෙන එකක් නෙවෙයි. අපි දුම අපේ රටේ සාම්ප්‍රදායික අඹ වර්ගයක් තිබුණා කියලා. එතකොට මිනිස්සු ඒක වවන්න නැතුව වැඩි ආදායමක් ලැබෙන අඹ වැව්වා කියන්නේ. ඒත් ඔය කැලේ කොලේ කොහේ හරි අර අඹ ගසුත් තියෙයි. ඒගොල්ලෝ කොහේ හරි කැලේක හරි හැදිලා ඒගොල්ලන්ගේ මල් පිපෙනවා, ඇට හැදෙනවා, ඒවා පැලවෙනවා පරම්පරාවක්. මිනිස්සු වගා කළේ නැහැ කියලා සාම්ප්‍රදායිකව විනාශයටපත් වෙන්නේ නැහැ. කැලේකට වෙන්නේ නැත්තම් මම කියන්නේ. හැබැයි කොහෙන් එහෙම නෙමෙයි. ඔය කුඹුරු හදලා වවන්න ඉපේ වගා කරන්න ඕනේ. ඔවා ඉස්සර තියෙන්නේ නැති මඩ වගුරු වල
සුළු පරිමාණයෙන් නිකන් ඉබේ හැදෙන්නේ නැත්නම් මිනිස්සු උපදින්න ගොයන් හැදෙන්නේ කොහොමද නේද? මිනිස්සු අතුදා જાතිය නෙවෙයි ගොයන් සාකේ පරිණාමය හැදෙන්නේ නැද්ද? නමුත් දැන් මේ වගේ තත්ත්වයක් නෙවෙයි. ගොයන් සාකේ වවන්න ඕනේ. එතකොට මිනිස්සු වැව්වේ නැත්නම් ඒක නැත්තට නැති වෙනවා. එතකොට ඒ සාකේ යම් හේකින් අපේ මේ සාම්ප්‍රදායික ධාන්‍ය වර්ගයක් වී ඇති. එහෙම නැත්නම් ඉලවලු වර්ගයක් පළතු වර්ගයක් වගා නොකිරීම නිසා ඔහොම ගිහින් නැත්තටම නැති වුණා. ඒක නැත්තට නැති වුණා ලංකාවෙත් දැන් නැහැ ලෝකෙත් කොහෙවත් නැහැ. ඒකේ තිබුණු සියලු ඡාන රටාවල් මේ මිහිතලයට මේ ලෝකයට අහිමි වෙනවා. අනාගත පරම්පරාවට අහිමි වෙනවා. කවුද දන්නේ ඒ ගහේ ඒ සාකේ නැතිලා ගිය සාකේ ඊට දරුණු රෝගයකට ඖෂධයක් වන රසායනික ද්‍රව්‍යයක් තිබුණාද දන්නේ නැහැ. දරුණු රෝගයකට රෝගියක් මේ සනීප කරන්න පුළුවන් ඖෂධීය රසායනික ද්‍රව්‍ය ටිකක් ඒ ගහේ තිබුණා. ඒක මේ වෙනකොට හොයාගෙන තිබුණේ. හොයාගෙන තිබුණා නම් ඒක වද වෙන්න අරින්නේ නැහැ. එහෙනම් ඒක වගා කරලා ඒ ඖෂධය හදනවනේ. තාම හොයාගෙන නැති වටිනා රසම. කොහොම මේ ලෝක විද්‍යාඥයෝ මේ වෙනකොට හොයාගෙන ඉවර නැහැ. තව කාලයකට ඔයාටත් හොයාගන්න දේවල් තියෙනවා. ආගේ දරුවන්ටත් හොයාගෙන ඒක ඉවරයක් වෙනවා නන්නේ නවස හොයාගෙන. ඉතින් ඒ වගේ රසායනික ද්‍රව්‍යයක් තිබුණා. මතු අනාගතයේ කවදා හරි දවසක ඒ රසායනික ද්‍රව්‍ය මිනිස්සු හොයාගන්න. ඒ බෙහෙත හදන්න. නමුත් ඒ බෙහෙත හදන්නත් කලින් ඒ රසායනික ද්‍රව්‍ය වෙන් කළා හඳුනා ගන්නත් කලින් ඒ සාකේ විනාශ වුණාම ආයනීය මිහිතලේ ඉන්න කිසිම මිනිහෙකුට ඒක හම් වෙන්නේ නැහැ. අපි කියනවා ඒ ස්වභාවික ඥාන රටාව නැතිවීම, නොහික්ත ඥාන ඇතිවීම කියලා. නොහික්ත ඥාන ඇතිවීම. right. කියමු තුතිම අභිජනනයේ මගින් වාක්‍යවන්න ඕනේ මාත් එක්ක. හොඳ වා උතන ඉඳගෙන දැන් මේ මම ටියුට් කරනකොට වෙනදා වගේ කතා කරලා කියන්නේ. ඒක ඔයා විතරනේ මට පිටි අමල තත්තර මොනවක් ගන්න ඔය මේ කියන්නේ ඒගොල්ලෝ අහිච්චෙත් ගන්න නැකත් ගන්න ඔයා කියවන්න නෝට් එක කියවනකම් හරියන්නේ. ඒ වගේම මේක ටියුට් එක බලලා අපව අර වෙනදා වගේ ලියන පොතේ ලියන්න ඕනේ. ඔයාගේ අත්අකුරින් ලියලා ඔයා ආයේ පාඩම් කරන්න. හරිද? right. තුතිම අභිජනනයේ මගින් ගොවීන්ට හා පාරිභෝගිකයින්ට වඩා වැඩි වාසි ලැබෙන සාක ප්‍රභේද සොයා ගැනීමත් සමග ස්වභාවික පරිසරයේ තිබූ සාක වඳ වී යාමේ තර්ජනයකට ලක් වේ. එවිට එම ජීවීන්ගේ තිබූ ඥාන රටාවන් ජෛව ගෝලයෙන් තුරන් වීම හෙවත් නොහික්ත ඥාන ඇතිවීම මෙහි ඇති ප්‍රධානතම අවාසියයි. මෙහි ඇති ප්‍රධානතම අවාසියයි. එහෙනම් අපි ඊගාවට යන්නේ ඥාන ඉංජිනේරු විද්‍යාව කියන එකට. ඒතර මේ ඥාන ඉංජිනේරු විද්‍යාව බිහි වෙන්නේ වොට්සන් සහ ක්‍රික් DNA අණුවේ ඒ ද්විත්ව හෙලික්සීය ව්‍යුහය හඳුනාගෙන ප්‍රකාශ කළාට පස්සේ මිනිසුන්ට මේ ඥාන විද්‍යාඥයින් මේ ඥාන හඳුනා ගන්න. ඒවා වෙන් කළා නව ප්‍රභේද හදන්න යොමු. මේ කාරණාව ඔයා මම ඥාන ඉංජිනේරු විද්‍යාව ගැන 9 පන්තියේදී ටිකක් කියලා දෙනවා. අන්න ඒක මතක් කළා නම් ඇති කොහොමද මම හිතන්නේ ප්‍රමාණවත්. ඔයාලට මතකද ඔන්න එකවමත් එක ගොයම් ප්‍රභේදයක් හරි බීජ මේ ගොයම් ප්‍රභේදයක් තියෙනවා. එයාගේ අස්වැන්න වැඩි. අස්වැන්න වැඩි. නමුත් මේ ආයු කාලයත් වැඩි. ආයු කාලය වැඩි. නමුත් ඖෂධීය ගුණය ඒක අඩුයි. දැන් එතකොට මේ ලක්ෂණ වලට හේතු වෙච්ච අස්වැන්න වැඩිවීමට අස්වැන්න ප්‍රමාණයට බලපාන ඥානය එතකොට ආයු කාලයට බලපාන ඥානය ඖෂධීය ගුණයට බලපාන ඥාන එහෙම වෙන වෙනම තැන් යට තියෙනවා. ඒ වගේම තව සාකයක් තියෙනවා කියලා හිතමුකෝ. එයාගේ අස්වැන්න අඩු. හැබැයි ආයු කාලය ඔයාලට පැහැදිලි වෙන්නේ නැතද? ආයු කාලය අඩු. ආයු කාලය අඩු. ඖෂධීය ගුණය ඒකත් අඩු. තවත් යම් සාකයක් තියෙනවා. එයාගේ අස්වැන්න අඩුයි. ආයු කාලය වැඩි. නමුත් ඖෂධීය ගුණය වැඩි. දැන් එතකොට වාට වෙන් කරලා හඳුනාගත්ත එකද මේගොල්ලන්ගේ වාස්චාගත අවාස්චාගත ලක්ෂණ තියෙනවා. මෙයාගේ ABC කියමු.
A B C ගොයන් සාකච්ඡා. ඒකේ අස්වැන්න වැඩි හොඳ ලක්ෂණයක්. නමුත් ආයු කාලයේ වැඩිවීම හොඳ ලක්ෂණයක් නෙමෙයි. මොකද ගොයන් ටික වැපරුවාට පස්සේ මාස 6-7ක් තියෙනවා නම් පීඩිලා ගොයන් ටික නේද අපරාධේ කාලේ. ඒ කාලේ ගොවියා වල්පෙල නිලන්න ඕනි වාතාවරණ කීපයක් පොර ටික දාන්න ඕනි. ඊගාට කුමීන්ගෙන් ආරක්ෂා කරන්න ඕනි, පරිභෝජකයෝ සියලු දෙනාගෙන් ආරක්ෂා කරන්න ඕනි, ඌරු වගේ ලොකු ජීවීන්ගෙන් ආරක්ෂා කරන්න ඕනි. ඒ වෙනුවෙන් එල්ලෙන් බෑ වතුර බඳින්න ඕනි නේද? ඒක කඩදාන එක. අස්සන් ආයු කාලේ අධිවිච්ච තරමට ගොයන් සාකද. ආයු කාලේ වැඩි දියුණු තරමට හොඳයි ස්ථිර භෝගවලට. කියන්නේ දීර්ඝ කාලීන බහුවාර්ෂික භෝගවලට. රමුටන් ගහ ගොඩක් කල් ජීවත් වෙනවා නම් අප ගහ කොස් ගහ ගොඩක් කල් ජීවත් වෙනවා නම් තේ ශාකය, කුරුඳු ශාකය, රබර් ශාකය ගොඩක් කල් ජීවත් වෙනවා නම් අපිට හොඳයි. ඒක දිගට දිගට අස්සන්න ගන්න. නමුත් දිගට දිගට අස්සන්න ගන්නවනේ. නමුත් ගොයන් කපලානේ මේ අස්සන්න ගන්න. ඒක ඩැකුවට පස්සේ ඒක මැරෙනවනේ. නේ ඒක ඉක්මන් කරන්න. අද වපුර ලබන මාසෙ ගොයන් කපන්න පුළුවන් නම් ඒත් හොඳයි. නේද? එතකොට අස්සන්න වැඩිවීම හොඳ ලක්ෂණයක් නෙමෙයි. ඖෂධීය ගුණ අඩු වීමත් හොඳ ලක්ෂණයක්. ඒක හොඳ ලක්ෂණ එකයි. ඊගාවේගේ අස්සන්න අඩු ඒක හොඳ ලක්ෂණයක්. නෙමෙයි ආයු කාලය අඩු ඒක හොඳ ලක්ෂණයක්. ඖෂධීය ගුණ අඩු ඒක හොඳ ලක්ෂණයක්. ඒකට මෙයාගේ අස්සන්න අඩු නරක ලක්ෂණයක්. ආයු කාලය වැඩි ඒකත් නරක ලක්ෂණයක්. අන්න ඖෂධීය ගුණේ වැඩි හොඳ ලක්ෂණයක්. දැන් මෙයාගේ හොඳ ලක්ෂණයක් තියෙනවා, මෙයාගේ හොඳ ලක්ෂණයක් තියෙනවා, මෙයාගේ හොඳ ලක්ෂණයක් තියෙනවා. අන්න ඒ ලක්ෂණ පාලනය කරන ජාන හඳුනගෙන වෙන් කළ අරගෙන තවත් ගොයන් සාකයක් නිර්මාණය කරනවා. නැත්තම් හතරවන ගොයන් සාකයේ තියෙන ලක්ෂණයට මෙයාටම පුළුවන්. මෙයාටම පුළුවන් අස්සන්න වැඩි ජානේ බද්ධ කරන්න. ආයු කාලයේ අඩු ජානේ බද්ධ කරන්න. ආයු කාලයට හේතු වන ජානේ අරගෙන අරගෙන. එහෙම අරගෙන මේකේ ලක්ෂණ අවශ්‍ය පරිදි කල්පනාකරණය කළා අපි හදා ගන්නවා නව ගොයන් සාකයක්. එයාගේ අස්වැන්න වැඩි, ආයු කාලේ අඩුයි, ඖෂධීය ගුණේ වැඩි, රෝගවලට ඔරොත්තු දෙනවා. එහෙම විවිධ හොඳ ලක්ෂණ එකතු කර හැකියි. අන්න එහෙම නව ජීවීන් බිහි කිරීම. එහෙම ජීවීන් බිහි කිරීම ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේවත් ජාන ඉංජිනේරු විද්‍යාවට කෙරේ. එතකොට මෙන්න මේ වගේ ජානමය තාක්ෂණ යොදාගෙන ජාන ජීවීන්ගේ ජාන රටාව වෙනස් කරමින් මිනිසාට අනිකුත් සියලුම ජීවීන්ටත් මිනිසා ඇතුළු අනිකුත් ජීවීන්ගේ ජෛව ක්‍රියාවලිය වැඩි දියුණු කර ගැනීමට මෙන්න මේ විද්‍යා තාක්ෂණයක් භාවිතා කිරීමට කියනවා ජාන ඉංජිනේරු විද්‍යාව කියලා. right ජාන ඉංජිනේරු විද්‍යාව පිටුවංක 11 ඕක ඉස්සරහින් ලියන්න වරහන් ඇතුලේ රූලේ නෙමෙයි වරහන් ඇතුලේ ලියන්න ඒකට තව නමක් ජාන ඉංජිනේරු විද්‍යාවට ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණ right ලියමු නෝට් එක මිනිසාටත් අනිකුත් ජීවීන්ටත් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිදි ජෛව ක්‍රියාවලි වැඩි දියුණු කිරීම වර්ණ දේහවල ඇති ජාන රටාවන් වෙනස් කිරීම වර්ණ දේහවල ඇති ජාන රටාවන් වෙනස් කිරීම ජාන ඉංජිනේරු විද්‍යාව ලෙස හැඳින්වේ. ජාන ඉංජිනේරු විද්‍යාව ලෙස හැඳින්වේ. right note එක කියනවා. මේදී ඇතැම් DNA කොටස් ඉවත් කිරීමෙන් හෝ අමතර DNA කොටස් ඇතුල් කිරීමෙන් ජීවියෙකුගේ ප්‍රවේණි දර්ශ වෙනස් කළ හැකියි. ප්‍රවේණි දර්ශය වෙනස් කරන්න පුළුවන්.
ඒ කියන්නේ රූපානුදර්ශයට හේතු වන කාරණා. ඒකට ප්‍රවේණිදර්ශය වෙනස් වෙනකොට රූපානුදර්ශය වෙනස් වෙනවා. මෙම තාක්ෂණයේ විවිධ ශේෂ්ත්‍ර සඳහා යොදා ගන්න. ඒ අපි මුලින්ම කතා කරමු කෘෂි කර්මාන්තයේ සඳහා යොදා ගැනීම ආහාර හා කෘෂි කාර්මික ශේෂ්ත්‍රය. මේවා අපි කලින් 9 පන්තියේදී ඉගෙනගෙන තියෙනවා. අලුත් දේවල් නෑ, ඔක්කොම ඉගෙනගත්ත දේවල් තියෙන. ඉතින් වේගින් කරගෙන යන්න පුළුවන්. අනිත් පැත්තට බැලුවා නේද? එතකොට මේ ජාන ඉංජිනේරු විද්‍යාව කොහොමද කෘෂි කර්මාන්තයේදී යොදාගන්නේ? ඔයාලට පැත්තකදී 9 පන්තියේදී කිව්වා. වල් පැලවලට වල්නාශක ගැව්වම මැරිලා යනවා. සමහර විට භෝග සාකත් මැරෙන්න ඉඩ තියෙනවා. හැම එකක්ම සමහර සාක. අන්න වල් පැලවලට ඔරොත්තු දීමේ හැකියාව වල් පැලවලට නේ වල්නාශක වලට. වල්නාශක වලට ඔරොත්තු දීමේ හැකියාව, වල්නාශක වලට ඔරොත්තු දීමේ හැකියාව තියෙන බැක්ටීරියාවකී ජාලයක් භෝග සාකයට ඇතුල් කරනවා. එතකොට මේ භෝග සාකය අර වල්නාශකය හැමුවේ මැරෙන්නේ නෑ. එතකොට ඒ භෝග සාකය අදාළේ භෝග වගාවට ඒ වල්නාශකය ගැවුවා කියලා භෝගේ මැරෙන්නේ නෑ. මේ වල් පැල මැරෙනවා. ඒක තමයි මේ පළවෙනි එක. කියන්නේ බැක්ටීරියාවකින් ලබාගත් ජානයක් ඇතුල් කිරීමෙන් වල්නාශක ප්‍රතිරෝධී භෝග නිපදවීම. ඊට පස්සේ ඔයාලට මතක ඇති පස්සේ ඉන්නවා බැක්ටීරියාවක් මේ ඒකේ බැක්ටීරියාව නම ටියුට් එකේ දාලා නැහැ. ඒකට අපි නමේදී කතා කළා බැසිලස් තුරින්ගියෙන්සිස් කියලා. බැසිලස් තුරින්ගියෙන්සිස් කියන බැක්ටීරියාව කෘමි විනාශ කිරීමේ හැකියාව තියෙනවා. පොඩක් බාධුණා පොන්නේ කොක්ක නමතක වෙලා මේ බැසිලස් තුරින්ගියෙන්සිස් තියෙනවා බැක්ටීරියාවන් විනාශ කිරීමේ හැකියාව. එතකොට ඒ හැකියාව සහිත ජානය ඉරිඟු ශාක වලට බද්ධ කරලා මේ ඇතුල් කිරීමෙන් කෘමි ප්‍රතිරෝධී මේ ඉරිඟු ප්‍රභේද හදාගත්තා කියලා අපි කිව්වා. පාංශු බැක්ටීරියාවකදී ඔය බැසිලස් තුරින්ගියෙන්සිස් තමයි ජානයක් ඇතුල් කිරීමෙන් කෘමි ප්‍රතිරෝධී භෝග නිපදවීම. මතකද නමේදී රන්වන් සහල් ගැන කතා කරා. සහල් කියන જાතිය විටමින් A තියෙන જાතියක්. විටමින් A කැරොටින් ඒවා තියෙනවා තැඹිලි පාට එළවලු වල පළතුරු වල වාට්ටක්ක එහෙම නැත්නම් පෙපොල් කැරට් ඒ වගේ තැඹිලි පාට එළවලු පළතුරු වලනේ විටමින් A තියෙන්නේ. එතකොට මේ විටමින් A මොකද කැරොටින් නිපදවීමේ හැකියාව කැරට් ශාකයේ සතුව තියෙනවා. අන්න ඒ ජානය ඇතුල් කරනවා ගොයම් ශාකයට. ඇමරිකාවේ හැදුවා එහෙම හාල් ජාති. එතකොට ඒවා හාල් ඇට ටික තැඹිලි පාටකට කියන්නේ රන්වන් සහ. එතකොට ඒ හාල් ඒ බත් කනකොට අපේ ඇඟට විටමින් A ලැබෙනවා. අනිත් කිසි සාල ලැබෙන්නේ නැහැ. වෙන වෙන විටමින් වර්ග තියෙන්න පුළුවන්. විටමින් A නේ මොකක්ද? අතක් තියෙනවා විටමින් A සහ. අනික මොකටද ලස්සනද නේ? රයිස්යක් ගිහුව කොමිටි රත්තරන් පාට. රත්තරන් නෙවෙයි තැඹිලි පාට රත්තරන් පාට වගේ තියෙන හැදෙනවනේ නේ. එතකොට රන්වන් සහල් නිපදවපු කතාව. කැරට් ශාකයෙන් ලබාගත් විටමින් A නිපදවන ජානය ඇතුල් කිරීමෙන් විටමින් A සහිත රන්වන් සහල් නිපදවීම. ඊගාට සීතල රටවල් වල මඩ ඇතුලේ ඉන්න සීත කාලයට ඔරොත්තු වීමේ හැකියාව තියෙන මත්ස්‍යජ ජාන ඇතුල් කළා සීත කාලයේදී වගා කරන්න පුළුවන් තක්කාලි ප්‍රභේදයක් නිපදවවල. ඒක අපිට නම් අදාළ නැහැ. තක්කාලි හදාගන්න ඉච්ච දුක් විඳින්න ඕනේ අපිට නේද? සීත රටවල මඩ අතර ජීවත් වන මත්ස්‍යයෙකුගේ ජානයක් බද්ධ කිරීමෙන් සීතලට ඔරොත්තු දෙන තක්කාලි නිපදවා ගැනීම. ඊගාවට අපි යනවා කර්මාන්ත ශේෂ්ත්‍රයට. විවිධ කර්මාන්ත සඳහා ජාන තාක්ෂණ යොදා ගන්න. එතෙන්ද කෙලින්ම බැක්ටීරියාව තමයි පාවිච්චි කරන්නේ. ඒ වාසි සහගත ලක්ෂණ බැක්ටීරියාවන්ට ඇතුල් කරලා ඒගොල්ලන්ගෙන් ඒ දේ හදා ගන්න. දැන් උදාහරණයක් විදිහට ඇමයිලේස්. ඇමයිලේස් අපේ ආහාර මාර්ගය හැදෙන්නේ. ඔයා දන්නවා කොහෙද හැදෙන්නේ? ඔයාට තාම උගන්වලා නැහැ නේද? 11 පන්තියේ තියෙන මේ අපේ අභ්‍යාසයක යුසේ ඇමයිලේස් තියෙනවා. ඇමයිලේස් කරන කාර්යය තමයි ග්ලූකෝස් මෝල්ටෝස් බවට පත් කරනවා. ග්ලූකෝස් මෝල්ටෝස් බවට පත් කරනවා. ඊගාට මෝල්ටෝස් සොල්සොල්. වැරදීමක් වුණා ලොකු. හරියට අදිස්ත්‍ය කතා කරන්න කියලා නේද? ඇමයිලේස්ට පුළුවන් පිස්ටේ මෝල්ටෝස් කරන්න. ඇමයිලේස්ට පුළුවන් පිස්ටේ මෝල්ටෝස් කරන්න. එතකොට අපි ගන්න ආහාරයේ පිස්ටේ තියෙනවානේ. බත් වල, පාන් වල, රොටි වල පිටි තියෙනවානේ. අල බතල වල පිස්ටේ. ඒ පිස්ටේ බඩට වැටුණු ගමන් අන්න ඇමයිලේස් එන්සයිම් එකට. ඇමයිලේස් එන්සයිම් වලින් පිස්ටේ පත් කරනවා මෝල්ටෝස් බවට.
පොලිසැකරයිඩේ පත් කරනවා ඩයිසැකරයිඩයක් වගේ. ජීර්ණයක් පොලිසැකරයිඩේ ඩයිසැකරයිඩය. ඊට පස්සේ මෝල්ටෝස් වලට මෝල්ටේස් එන්සයිමේ වැටලා තමයි ඊට පස්සේ ග්ලූකෝස් බවට පත් කරන්නේ. කොහොමද? පිස්ටේ ජීර්ණය කරන එන්සයිමේ තමයි ඇමයිලේස්. එතකොට ඒ අපේ ඇඟේ ඇමයිලේස් නිපදවීමට අදාළ ජානයක් තියෙනවා. ඒ ජානය බැක්ටීරියාවකට ගන්නවා. බද්ධ කළා උගේ ඇඟේ හදනවා ඇමයිලේස්. හදලා ඒව ස්‍රාවය වෙනකොට ඒක බහුල වශයෙන් එකතු කරනවා. මෙතන බැක්ටීරියාව පාවිච්චි කිරීමේ වාසිය තමයි බැක්ටීරියාවගේ ආයු කාලය කෙටින්නේ. අනිත් ඕනම පරිසරයක වගේ හැදෙනවනේ. ඉතින් බැක්ටීරියාව වේගෙන් වර්ධනය වෙනවා පරිවෘත්තීය ක්‍රියාවල වේගය වැඩි වේගෙන්ම හැදෙනවා. ඒකෝ මහා පරිමාණයෙන් ඇමයිලේස් හදනකොට ඒ ඇමයිලේස් ටික වෙන් කරලා අරගෙන අලෙවි කරන්න ඕන. මොකද ඒ ඇමයිලේස් පිස්ටේට දැම්මම පිස්ටේ මෝල්ටෝස් බවට පත්. මහා පරිමාණයෙන් මධ්‍යසාර වගේ දේවල් නිපදවනවා. අපි දන්නවා මධ්‍යසාර නිපදවන්න ග්ලූකෝස් අවශ්‍යයි. ග්ලූකෝස් තමයි මත ඊස් ක්‍රියාකාරී වෙලා මධ්‍යසාරය හැදෙන්නේ. නමුත් ග්ලූකෝස් ගොඩක් ගණන් සීනියට වඩා මිල අඩුයි. අන්න සීනි වලට ඊස් දාලා පස්සලා. නමුත් සීනිත් ගණන්නේ ඊට වඩා ලාභයි පිස්ටේ පාවිච්චි කරන එක. මඤ්ඤොක්ක ඉරිඟු වගේ මිල අඩු පිස්ටයේ තියෙන ආහාර ප්‍රභව පාවිච්චි කරලා ඒවට මේ ඇමයිලේස් දාලා ජීර්ණය කරලා ඊට පස්සේ ග්ලූකෝස් හදාගෙන මෝල්ටෝස් හදලා ඊට පස්සේ ග්ලූකෝස් හදලා ඒවා ජීර්ණය කර මේ පැසීමට ලක් කිරීම මධ්‍යසාර උප. කෘත්‍රිම ඇමයිනෝ අම්ල හදනවා. අපේ ඇඟේ ඇමයිනෝ අම්ල හැදීමට හේතු වන ජාන පාවිච්චි කරලා බැක්ටීරියාවන්ට කියලා ඇමයිනෝ අම්ල. එම අන්තන ඇමයිනෝ අම්ලයක් තමයි MSG. කෘත්‍රිම එක. දේහයට අහිතකර එකක්. මොනෝසෝඩියම් ග්ලූටමේට් කියලා අජිනමෝටෝ කියන්නේ ඒ වගේ. ඊගාවට නීල හරිත ඇල්ගී වලට අපේ දේහේ ජාන ඇතුළු කරලා විටමින් නිපදවන ජාන ඇතුළු කරලා විටමින් මේ B12 E විටමින් වගේ දේවල් අතර ඒ විටමින් තමයි ඊගාවට ඔය ෆාමසියේ තියෙන්නේ කැප්සූල් වල කරල් වල දාලා සමහර අය විටමින් කඩලා ඔළුවට හලා ගන්න කරල් කඩලා සමහර අය පොතේ බෝතලේ විටමින් කරල් කීපයක් කඩලා ඊට පස්සේ ඒව ඔළුවේ ගන්න කෙස් වර්ධනය වෙන්න කියලා නේ. ඔයා දන්නවා හොඳ ආකාරව මනුත් කියනකට වඩා ගෑවුන මම හොඳටම දන්නවා. ඒ වගේ දේවල් නිපදවන්න නිෂ්පාදනය කරන්න බැක්ටීරියාව යොදා ගන්නවා ජාන තාක්ෂණයෙන් හදන. කර්මාන්ත ශාස්ත්‍රය මේදී බොහෝ විට වාසි සහගත ජානමය කොටස් බැක්ටීරියාවන්ට ඇතුළු කිරීමෙන් නිෂ්පාදන කාර්යයන් සිදු කරනු ලැබේ. කාර්මික ඇමයිලේස් නිපදවීම, කෘත්‍රිම ඇමයිනෝ අම්ල නිපදවීම උදාහරණයක් විදිහට MSG දාලා තියෙනවා. නීල හරිත ඇල්ගී යොදාගෙන විටමින් B12 B12 සහ E විටමින් නිපදවීම. වැරදිමකින් ඊගාව රූල තියුනේ එක මේ අතහැරලා දාමු. අපි අර ඊගාට වෛද්‍ය ශාස්ත්‍රයට. කොහොමද වෛද්‍ය ශාස්ත්‍රයට මේ තාක්ෂණය යොදා ගන්න? ඔයා බොහෝ දුරට දන්නවත් ඇති. අපේ ඇඟේ ආහාර මාර්ගයේ තියෙන අග්න්‍යාසය කියලා. දැන් ඩිග්‍රී කරලා අග්න්‍යාසය ගැන කියනවා. ඔය අග්න්‍යාසයේ ලැන්ගර්හෑන් දීපිකා කියලා කොටසක හැදෙනවා ඉන්සියුලින් කියලා හෝමෝනය. ඒක පණිවිඩයක්. එයා පණිවිඩය දෙන්නේ අක්මාවට. අක්මාවට පුළුවන් රුධිරයේ සීනි මට්ටම වැඩි කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන්. නමුත් එයාට ඒ අඩු කරන්න කියලා පණිවිඩය එන්න ඕනේ නැත්නම් වැඩි කරන්න කියලා පණිවිඩය එන්න ඕනේ. නැත්නම් අඩු කරන්න කියලා සීනි මට්ටම අඩු කරන්න කියලා එන පණිවිඩය තමයි ඉන්සියුලින් කියලා කියන්නේ. ඒතකොට අග්න්‍යාසයේ ඉන්සියුලින් හදලා ස්‍රාවය කරාම රුධිරය මගින් පරිවහණය වෙලා ගිහිල්ලා පරිවහණය වෙලා ගිහිල්ලා අක්මාවට එක ලැබුණම අක්මාව සීනි ලෙවල් එක අඩු කරනවා. මේ සමහර අයගේ අග්න්‍යාසයේ ඉන්සියුලින් හරියට නිපද වෙන්නේ නැහැ වයසට යනකොට. එතකොට මොකද වෙන්නේ? ඉන්සියුලින් නිපදවන අඩු වුණාම සීනි මට්ටම අඩු කරන්න අක්මාවට බැරි වෙනවා. සීනි මට්ටම අඩු කරන්න බැරුණා රුධිරයේ සීනි මට්ටම වැඩි වෙනවා. ඒකක් මේ වකුගඩු ඇතුළු බොහෝ ඇස් වගේ අවයව වලට බලපාන. ඔකට කියන්නේ දියවැඩියාව කියන්නේ. දියවැඩියාවට බෙහෙතක් හොඳම බෙහෙතක් තමයි ඉන්සියුලින් පිටින් දෙන්න. අපේ ඇඟේ හැදෙන්න ඕන ඉන්සියුලින්. මේකගේ ඇඟේ හැදෙන්නේ නැහැ නේ ඉන්සියුලින්. පිටින් දෙනවා. අනේ සඳහා බැක්ටීරියාව යොදාගෙන රෝග මාධ්‍ය වල වගා කරලා ඒ හැම බැක්ටීරියාවකටම ඇතුළු කරනවා එක ගානේ ඇතුළු කරන්න ඕනේ. බැක්ටීරියාවකගේ වර්ණ දේහයට ඇතුළු කරනවා මිනිසාගේ අග්න්‍යාසයේ ලැන්ගර්හෑන් දීපිකා සෛලවල තියෙනවානේ ඉන්සියුලින් නිපදවීමට අදාළ ජාන. තේරුණා? අන්න ඒ ජානේ ඉන්සියුලින් නිපදවීමට අදාළ ජානය ඇතුල් කරනවා බැක්ටීරියාව. එතකොට බැක්ටීරියාවට පුළුවන් ඉන්සියුලින්. ඊට ඒ බැක්ටීරියාව
ප්‍රජනනය කළා වර්ගය බෝ කළා මහ විශාල ප්‍රමාණයේ මහ පරිමාණ වලගෙන ඌට කියලා ඉන්සියුලින්. ඌට කියලා හදාගත්ත ඉන්සියුලින් තමයි ඊට පස්සේ කුප්පි වල දාලා නැත්නම් අර පෙන් වල දාලා දන්නව ඇති දැන් මේ දියවැඩිය වැඩිච්චයි පාවිච්චි කරනවා දැකලා තියෙන්නේ. ඊට පස්සේ අලරි කරනවා. ෆ්‍රිජ් එකේම දාලා තියෙන උෂ්ණත්වයට ඒ හෝමෝන ප්‍රෝටීන් හෝමෝන වෙනස් වෙනවා ප්‍රෝටීන් එකෙන්ද ෆ්‍රිජ් එක දාලා තියෙන ගෙදර ගහලා ෆ්‍රිජ් එකේ තියාගෙන කෑම කන්න ප්‍රථම විනාඩි 15කට 10කට විතර කලින් ඉන්සියුලින් එක විතර කකුලට හරි අතට. ඒක විතරන කෑම. එතකොට සීනි වැඩි වෙන්න හදනකොට අතනින් කියනවා සීනි අඩු වෙන්න කියලා. ඒ වගේ. හොඳයි. මිනිසාගේ ඉන්සියුලින් නිපදවන ජානය E. coli බැක්ටීරියාවට ඇතුල් කර කෘත්‍රිම ඉන්සියුලින් නිපදවීම. ඊගාවට මිනිස් ප්‍රෝටීන මම ඊගාවට කියලා මෙන්න මිනිස් ප්‍රෝටීන නිපදවන ජාන බැක්ටීරියාවන්ට ඇතුල් කර ප්‍රෝටීන වර්ග නිපදවීම. මිනිසාගේ ඇඟේ තියෙනවා මිනිසාට අවශ්‍ය කරන ප්‍රෝටීන නිපදවීමට අදාළ ජාන. ඒ ජාන ඇතුල් කරනවා බැක්ටීරියාව. එතකොට මේ බැක්ටීරියාවේ ප්‍රෝටීන හදනවා. අන්න ඒ ප්‍රෝටීන විවිධ කටයුතු සඳහා අධි ප්‍රෝටීන මේ ආහාර තියෙනවනේ. ඒ වගේ දේවල් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මම දන්නේ නැහැ කොතෙකුත් විදිහට ඒවා ඇඟට විෂදායක වෙනවද එහෙම කියලා හොඳ මේ ඒ කාරණාව ගැන අපිට එකපාරක් කතන්දරයක් තිබුණා. අපේ රටට එන කිරිපිටි වල මෙලමයින් කියලා කෘත්‍රිම මේ ප්‍රෝටීනයක් අඩංගු වෙනවා ඇමයිනෝ ආම්ල මේ යොදාගෙන හිටපු එකක් තියෙනවා. ඒක හොඳ නැහැ. එහෙම කතන්දර කියලා තිබුණා. කොහොමද එන නිපද? ඊගාවට බැක්ටීරියා හා දිලිරය යොදාගෙන ප්‍රතිජීවක නිපදවීම. මතකයිද ප්‍රතිජීවක කියන්නේ මොනවද කියලා? මතකයි නම මොකද? යම් සුද්ධ ජීවියෙකුගේ දේහය තුල නිපද වෙන තවත් සුද්ධ ජීවියෙකුගේ ජීව ක්‍රියා නිෂේධනය කිරීමට සමත් රසායනික ද්‍රව්‍ය. එක සුද්ධ ජීවියෙක් හදනවා රසායනික ද්‍රව්‍යයක් තව සුද්ධ ජීවියෙක් මරන්න පුළුවන්. තව සුද්ධ ජීවියෙක්ගේ ක්‍රියාව නවත්තන්න පුළුවන්. මරන්න හරි ක්‍රියාව නවත්තන්න. ඒ ව්‍යාධිජනක සුද්ධ ජීවියා කියන්නේ ව්‍යාධිජනක සුද්ධ ජීවියා ආසාදනයේ අපිට වෙලා ඉන්නේ නැද්ද? අර රසායනික ද්‍රව්‍ය දාපු ගමන් ඒ රසායනික ද්‍රව්‍යට අපේ ව්‍යාධිජනක සුද්ධ ජීවියා විනාශ වෙනවා. එතකොට අපි ලෙඩේ සනීපයි. ප්‍රතිජීව. ඒ ගැන මට හොඳට මතකයි දැන් කියන්න ඕනේ. ලෝකේ ප්‍රථම ප්‍රතිජීවකයේ හොයාගත්තා නේද? ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් පෙනිසිලියම් කියන දිලිරේ යොදාගෙන පෙනිසිලියම් නොටේටුම් කියන දිලිරේ යොදාගෙන පෙනිසිලින් කියලා ප්‍රතිජීවකයක් හොයාගත්තා. හොඳයි. එතකොට ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊගාවට රෝග බෝ කරන ජාන වෙනුවට සාමාන්‍ය ජාන බද්ධ කිරීමෙන් ඒ කියන්නේ මේ ජාන ප්‍රතිකාරයෙන් ඇතම් ආවේනික රෝග මැඩපෙනවා. දැන් අපි කලින් ආවේනික රෝග ගැන කතා කරන්නේ. ඒ ආවේනික රෝග පරම්පරාවෙන් පරම්පරාවට යනවනේ. ඒවා තව අවුරුදු ගාණක් යනකම් මේ සමාජය තුළ පැතිරෙනවනේ. අන්න ජාන ප්‍රතිකරණයෙන් පුළුවන්. එතකොට මව අනිවාර්යෙන් මව රෝගියෙක් කියලා දන්නවනම් නැත්නම් පියා රෝගියෙක් කියලා දන්නවනම් පියාගෙන සම්ප්‍රේෂණ වල අඩු කියලා අපි කිව්වනේ. අන්න ඒගොල්ලන්ගෙන් ඇති වෙන දරුවට මේ රෝගයේ භූමිය වළක්වන්න ජාන ප්‍රතිකරණය කරන්න පුළුවන්. ඒ දරුවගේ ජානවල ඒ රෝගකාරක ජානය වෙනුවට අලුත් ජානයක් ඇතුල් කරනවා. කලල අවස්ථාවේදී මාන ජානයක් ඇතුල් නිරෝගී දරුවෙක් තමයි. එතනින් නැවතුනට ඊට පස්සේ පරම්පරාගත වෙන්නේ. ඊට පස්සේ පරම්පරාගත වෙන්නේ. ඒ වගේ දේවල් කරන්න. ඊගාවට තව එකක් මේ මට මතක ආයෙක නෝට් එකේ තියෙනවා. අපේ ඇඟේ විවිධ අවයව හැදෙනවනේ. ඒ හැම අවයවයක්ම හැදීමට විකසනය වීමට අදාළ ඡානයක් තියෙනවා. ඡාන මගින්නේ සියලු ලක්ෂණ තීරණය කරන්නේ. සියලු ලක්ෂණ තීරණය කරන්නේ. එතකොට අපේ ධමනි නාල විකසනය වීමට අදාළ ඡාන පොඩි කාලේ කලලේ තුල ගර්භාෂය ඇතුලේ ඉන්න කාලේ කලලේ තුල ධමනි නාල විකසනය වීමට අදාළ ඡානයක් තියෙනවනේ. ඒ ඡානය වලින් තමයි කලලේ ධමනි විකසනය කරන්නේ. අන්නේ ඡානය ඇතුල් කරනවා හෘද රෝග බයිපාස් එකමක් මේ ධමනි නාල අවහිර වෙච්ච කෙනෙකුට. එතකොට අර අවහිර වෙච්ච ධමනි නාලයේ වෙනුවට අලුත් ධමනි නාල වර්ධනය කර ගැනීමක් ගැන බලමු මේකේ තියෙනවා. මව් කුස තුල කියවමු. මව් කුස තුල කලලයේ කියවන මව් කුස තුල කලලයේ ධමනි සෑදීමට බලපාන ඡානය ධමනි අවහිරතා නිසා බයිපාස් සැකමකට භාජනය කළ යුතු රෝගීන්ට ඇතුළු කිරීමෙන් අවහිර වූ ධමනි වෙනුවට නව රුධිර වාහිනී වර්ධනය කර ගැනීම. ඊගාවට තියෙන අපිට අවසාන කාරණාව ඒ යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී DNA තාක්ෂණය නැත්නම්
ජානජීවන විද්‍යාව පාවිච්චි කිරීම. ඒ කියන්නේ ඔයා මේ ඕකේ හොඳට බලන්න එක තමයි. ඕන තරම් පත්තරවල ටීවී එකේ ප්‍රවෘත්ති අනුකට මේ ගැන අහලා ඇති DNA පරීක්ෂණයකට භාජනය කරනවා කියලා. යම් අපරාධයක් හඳුනා ගන්න. අපි හිතමුකෝ මෙහෙම ඔන්න මිනිස්සෙක්ව තව දෙතුන් දෙනෙක් ඇවිත් නැත්නම් තව කෙනෙක් ඇවිත් මරනවා. මම මෙහෙම කියන එකත් හරි නෑ වගේ නේද? නමුත් මේක කියන්න එපා ඉති කතන්දරේ. එතකොට අතරතුර අර මැරෙන පුද්ගලයා පොර බදලා දඟලලා කවුවත් වෙන සාක්ෂි දෙන්නවත් හිටියේ නෑ. පොර බදලා දඟලලා කොහොම හරි කරලා මේ මිනිස්සයා මැරෙනවා. නමුත් එයාත් ඉතින් දඟලනකොට අර මිනිස්සයාගේ මරන්න අපු මිනිමරුව ඉන්නවනේ. මිනිමරුවව පූරනවා කියලා හිතනවා. අවසානයේ මිනිහා මැරෙනවා. මිනිහාගේ නියපොතු වල මේ නියපොතු ඇතුලේ අර අපරාධකාරයාගේ අර මිනිමරුවගේ හැමේ කොටස් තැම්පත් වෙනවා. මරණය වුණා දන්න කෙනෙක් කිසිම කෙනෙක් නෑ සාක්ෂි මොකුත් නෑ. එතකොට සැක පිට ඉතින් පොලිසිය අත්අඩංගුවට ගන්නවා ගෙදර අයගෙන් අහනවා කවුරු කියලා සැකන කවුද තරහකාරියෝ හිටියේ ඒ වගේ දේවල් වලින් ගෙදර අයගෙන් දැනගන්නත් පුළුවන් ඒ පාරේ අවසානට ගියේ කවුද එතකොට කොහේ හරි ඒ ආසන්නයේ ගොඩනැගිලි තියෙනවා නම් ඒවැ කැමරා වගේ දේවල් හයි කරලා තියෙනවා නම් ඒ ගියායේ කොහොම පොලිසියෙන් වරදකරුවන් නෙමෙයි අපරාධකාරයන් නෙමෙයි සැකකරුවන් 10ක් විතර හොයාගෙන ගෙදර අයගෙන් අහලා මෙහෙම දෙයක් කවුරු කරන්න වෙන්නේ ඇත්තේ එහෙම කියලා. හරි නැත්නම් ඒ පාරේ ගිය කෙනෙක් හරි කවුරු හරි ඒගොල්ලෝ සැකකාරයෝ 10ක් විතර හොයාගන්න. නමුත් ඔප්පු කරන්න බෑ කවුරුත් මේක අපරාධයක්. ඔප්පු කරන්නේ හොයාගන්න බෑ මේ අතරින් කවුද. අන්න මැරිච්ච තැනට අධිකාරම වෛද්‍ය නිලධාරියා ආවට පස්සේ එයා මුළු දේහෙම පරීක්ෂා කරනකොට එයාට පේනවා මැරිච්ච මිනිස්සයාගේ නියපොතු ඇතුලේ අර මස් ඇතුලේ තියෙන හැමේ කොටස. එයා ඒව පරිස්සමෙන් ලින්ක් කරලා අරගෙන ඒ වගේ ඒ සෛලවල වර්ණ දෙක තියෙනවා වර්ණ දෙක ටික අරගන්න. ඒ වර්ණ දෙක මැච් කරලා බලලා ඒවැය තියෙන DNA තියෙනවනේ. ඒ DNA මැච් කරලා සංසන්දනය කරලා බලනවා. අර පොලිසිය සැකයි කියලා 10 දෙනෙක් විතර ගත්තා. ඒවත් එක ගැලපෙනවා. ඒ සැකකාරයන්ගෙන් පොඩි සාම්පල් එකක් ගන්න පුළුවන් නේද? මේවා මේ අතපය කපලා කෑලි කෑලි ගන්න ඕනේ නැහැ. චූටි කොටසන්නේ ගන්න ඕනේ. ඒ ගත්ත කොටසේ සෛලවල තියෙන DNA මේ මැරිච්ච මිනිස්සයාගේ නියපොතු ඇතුලේ තිබිච්ච මාස්වල තිබිච්ච ඒවට සමානයි. DNA දෙන්නේගේ සමාන වෙන්නේ නැහැ. DNA මිනිස්සුන්ගේ සමාන වෙන්න කිසිම හේතුවක් නැහැ දෙන්නේගේ. එකම රටක එකම මිනිස්සු අතර නේ එක පවුලේ නෙවෙයි නියුණු දරුවන් අතරවත් සමාන වෙන්නේ. DNA අණු දෙකක් නියුණු දරුවන්. මොකද ඇඩිනින් ගුවැනින් සයිටෝසින් තයිමින් කිය එනකොට එකිනෙකට වෙනස් රටාවල් මහ ගොඩක් වෙනවා. කවදාවත් සමාන වෙන්නේ නැහැ. අන්න අපරාධකාරයා. අපි දුඟු යම් දරුවෙකුට මේ අතවලයක් තිබුණා. නිතරම තමයි ටීවී එකෙන් පෙන්නන්නේ අහලා තියෙනවා. මේ දරුවෙක් පැහැරගෙන ගිහින් නැත්තම් කොහොමද කවුරු දානවා මේවා බොහොම ප්‍රසිද්ධ කිව්වේ. ඉතින් මේ ඒ වගේ දරුවෙක් පැහැරගෙන ගිහිල්ලා යාට යම් කරදරයක් කළා මරලා. යම් අතවලයක් කළා මරලා. දැන් අපරාධකාරයව අඳුර ගන්න දෙයක් නෑ. පොලිසියෙන් ඉතින් අර කැලික්තු වගේ සැකකාරයෝ ගන්න. පුළුවන් තරම් අත්අඩංගුව ගන්නවා. ඒගොල්ලෝ ගේ පරීක්ෂණ වලට අනුව පොලිස් පරීක්ෂණ වලට අනුව ඒගොල්ලෝ අපරාධකාරයෝ කීප දෙනෙක් ගන්නේ. සැකකාරයෝ අපරාධකාරයෝ නේ සැකකාරයෝ කීප දෙනෙක් ගන්න. අන්න අධිකරණ වෛද්‍ය නිලධාරියා ආවට පස්සේ එයා බලනවා. දැන් දරුවට කරදරයක් වෙලා වගේ වෙන වෙලා තියෙනවා. දැන් මියගිය දරුවගේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව අර අපරාධකාරයාගේ සුක්තාණු තියෙන මියගිය දරුවගේ මේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඒ තුල අපරාධකාරයාගේ සුක්තාණු තියෙනවා. ඒ සුක්තාණු වල නැස්ති වර්ණ දෙක තියෙනවා. ඒ වැඩි ඉන්නේ. අන්න සැකකාරයාගේ DNA මේවත් එක්ක මැච් වෙනවනම් අන්නේයි සැකකාරයා. පෞගේ කාලය එක දරුවෙක්ගේ නම් සඳහන් කරන එකත් හරිනේ. ඒක පොඩ්ඩක් නිතර කියන කතා පත්තරවල මහා විශාලට ඒවා නම් සඳහන් කළා. ඒ දරුවෙක්ගේ මරණය ගෙදර ඉඳාගෙන හිටපු දරුවෙක් පොඩි මේ අවුරුදු 4ක 5ක වගේ අරගෙන ගිය කතන්දරයකදී කීප දෙනෙක් ගත්තා. මේ ඔයාලට වඩා වයස අවුරුදු කීපයක් වයස ඉස්කෝලේ ළමයෙකුත් සැකකාරයෙක් විදිහට ගත්තා. පව් ඉතින් ඒ ළමයා DNA තාක්ෂණයේ තිබුණයි ඒ දරුවා ඒ පිරිමි ළමයා නිදහස් වුණා.
ඒ දරුවගේ DNA අර සුත්‍රාණු වල DNA සමග ගැලපුණේ නැහැ. DNA තාක්ෂණයක් තිබුණ නැත්නම් ඒ ඉස්කෝලේ යන ළමයා අපරාධකාරයෙක් කියලා අවුරුදු ගානකට හිරියා. සමාජයට මුහුණ දෙන්න බෑ. යාගේ අම්මට තාත්තට සහෝදර සහෝදරින්ට ඒට සමාජයට මුහුණ දෙන්න බෑ. DNA තාක්ෂණය විසින් එයාම නිදහස් කරනවා. ඒ වගේම ඊට පස්සේ ආපහු පොලිසියෙන් අල්ලගත්ත ඒ අපරාධිම කොණ්ඩයා කියන එක. දැන් ඔයාලට මතක් වෙන්නේ කොණ්ඩයා කියන එකේ මට මතක ඉච්චර විතරයි. ඒක මේ මිනිස්සයා මේ මානසික ආබාධ පිළිගෙන පිස්සේ පල් මේ අහුවෙලා තියෙනවා. නමුත් DNA පරීක්ෂණයේදී එයත් නිදහස්. කොණ්ඩයා නෙමෙයි මේක කළේ. අවසානයේ අපරාධකාරයා කොටුව. DNA තාක්ෂණය මගින් බලන්න නිරපරාධ අහිංසක මිනිස්සු අපරාධ වලට අහුවෙලා ඉරේ යන එක අවනම් විදිහකින් බේරුණා නිවැරදි අපරාධකාරය හොයාගන්න පුළුවන්. අන්න ඒ වගේ වෛද්‍ය විද්‍යාවේදී වැදගත් සාධකයක් මේ වෙනකොට වෛද්‍ය විද්‍යාව විතරක් නෙමෙයි පොලිසියට උසාවියට නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන මෙවලමක් විදිහට DNA තාක්ෂණය යොදා ගන්නවා නේද? එහෙමනම් දැන් අපේ මේ ප්‍රවේද විද්‍යා පාඩම අපේ පළවෙනි පාඩම මේ ක්‍රමයට කරපො ඒක ඉවර වෙනවා. අපි බලමු මේක කරගෙන යනකොට ඔයා මූණ පාන ගැටලු මොනවද මම මූණ පාන ගැටලු මොනවද කියලා. එතකොට ඒ ගැටලු හඳුනාගෙන ඔයා මූණ පාන ගැටලු මට කෝල් එකක් දීලා කියන්න. ඊගාව පාඩමට යනකොට ඒවා අවම කරගනිමින් ඉදිරියට පාඩම් කරන්නේ කොහොමද කියලා අපි බලමු. අපි මේ වගේ තාක්ෂණයකින් මේ වගේ වැඩකට ලැහැත්ති වුණේම මේ කර්තනකාර කාලේ කවද ඉවර වෙයිද දන්නේ නැති නිසානේ. එතකොට අපි උත්සාහ කරලා බලමු මේක හොඳ විදිහට ඔයාට හොඳ විදිහට මේ වැඩේ පවත්වගෙන යන්න. එතකොට මම මේ කලිනුත් කිව්වා මම Zoom වගේ ඇප් එකක් කරහා මේක ඔන්ලයින් පාඩම් කරන්න ගියේ නැත්තේ අපේ ළමයි එන්නේ මේ අඟුරු වලයි මේ පිඹුර පැත්තේ උඩුකල පැත්තේ නැගිලි කන්දේ මුණිහින් කන්දේ වටේ පිටේ බඳුර කන්දේ වගේ ළමයි වටේ පිටේ ළමයි ටික ඉන්නේ. සිග්නල් මැදුනොත් එම් ළමයි ටික ඔන්ලයින් බලන්න බැරි වෙනවා. දැන් මේ ක්‍රමයේදී වාට පුළුවන් නේ සිග්නල් තියෙන තැනකට ෆෝන් එක අරගෙන ගිහිල්ලා නැත්තම් ට්‍රේන් තැනකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගෙන ඇවිල්ලා බලන්න පුළුවන්. ආපහු එකම වීඩියෝ එක දෙතුන් පාර හරි බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක වඩා සාර්ථක වෙයි කියලා හිතුණා අපේ ප්‍රදේශයේ. ඉතින් මේක මේ පන්ති කරන මාඩුයි අපේ ප්‍රදේශ වගේ තැන් වල තමයි කරොත් කරන්නේ. හැබැයි මේකෙදී වාට යම් වංචාවක් කරන්න පුළුවන්. ඒ තමයි මේක මේ කරගෙන යනකොට පන්ති ගස්සු නොදී ඉන්න පුළුවන්. යාළුවෙකුට කියලා ටියුට් එක ෆොටෝ කොපි කරගන්නවා. ඊට පස්සේ යාළුවගෙම ලින්ක් එකක් ගන්නවා. ඊට පස්සේ බලන්න. නමුත් ඒ වැඩේ ඔයා එහෙම දිගට කරගෙන යන්න එපා. එහෙම කරගෙන ගියොත් එහෙම මට එතකොට එක්ක මේ ක්‍රමේ වෙනස් කරන්න වෙනවා. එහෙම නැත්නම් මට මේ වැඩේ අතහැරලා දාන්න වෙනවා. මමත් තව කීප දෙනෙක් එකතු කරගෙන මේකට අවශ්‍ය වෙන සියලු තාක්ෂණي මම මේ ගාව ඇත්තේ. ඒක තව කීප දෙනෙකුත් එකතු කරගෙන මේ වැඩේ කරන්නේ. ඒකෝර ආයේ වැඩේ හරියට කරන්න. එතකොට මගිනුත් මේ වැඩේ හරියට කියන අපි කොහොමත් අපි පන්ති කාමරයට ඇවිල්ලා උගන්වන තරම් මේ ක්‍රමේ සාර්ථකයි. ඒක නිසා අපි අපේක්ෂා කරමු පන්ති කාමරයට ඇවිල්ලා අපි පාඩම් මාලාව කරගෙන යන්න ඊගාව ඉක්මනින් ලැබෙයි කියලා. එවනම් අපි ඊගාව දවසේ ඊගාව පාඩමේ මුණ ගැහෙමු. එහෙනම් ආයෙත්